समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය මගින් විසුරුවා කරනු ලබන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාවයි අද මේ අයුරින් විකාශනය වන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා කැකිරාව කාගම අංක 1 ඇල පදිංචි ඩීජී ඩිංගිරිමණිකේ මහත්මිය නිලූපා චතුරංගී මැලේසියාවේ රැකියාවේ නියුතු අජිත් බණ්ඩාර මහියංගනීය සඳබෝපුර පදිංචි ජීවනී පුෂ්ප කුමාරී යන දුවා දරුවන් විසිනුයි. ඉතින් මේ පින්වතුන්ගේ අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා 2018 ජූලි 24 වන දින පරලෝසපත් AM ඩිංගිරි මණිකා මෑණියන්ට මීට වසර 29කට ඉහතදී පරලෝසපත් ජයසේන කැප්පිටිපොළ පියාණන්ට වසර 33කට ඉහතදී පරලෝසපත් RMB හේරත් පියාණන්ට DG ටිකිරියප්පු පියාණන්ට MG මණිකාමි මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරන්න තියෙනවා. පින්වතුනි අපි පළමුව ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉන්පසු මේ ලැබෙන පින් අනුමෝදන් කරමු, ආශිර්වාද කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි අපි දන්නවා රටක ජීවනාලිය අපේ දරු පරපුර. කුඩා වියේ ඉඳලා පළමු දෙවනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි මේ ආදී වශයෙන් පන්තිවලට පියවරෙන් පියවර ගිහිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා දරුවන් ඉගෙනගෙන එතනදී සාමාන්‍ය පෙළෙන් විභාගයේ සමත් කොටසකුත් අසමත් කොටසකුත් එතනදී අධ්‍යාපනය එතනින් අතහැරලා වෙනත් වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන කොටසක් ඉන්නවා. විදේශවලට යන තවත් කොටසක් ඉන්නවා. ඒ වගේම තම තමන්ගේ පුද්ගලික දෙමාපියන්ගෙන් උරුම වන ව්‍යාපාර ඒ වගේ කටයුතු වලට කොටසක් යොමු වෙනවා.
වත්ති පිටියේ වැඩ කරගෙන කුෂිකර්මාන්තයට කොටසක් යොමු වෙනවා. කොටසක් උසස් පෙළ කරනවා. උසස් පෙළෙනොත් කොටසක් අයින් වෙනවා. එතනනොත් නැවතත් වෘත්තීය මට්ටමේ දේවල් වලට පිරිසක් යොමු වෙනවා. රැකියාව වලට පිරිසක් යොමු වෙනවා. ස්වයං රැකියාව වලට තවත් පිරිසක් යොමු වෙනවා. සමහරු විවිධ පාඨමාලාවලට යොමු වෙන දරුවෝ පිරිසක් ඉන්නවා. IT පැත්ත, ඒ වගේම කම්පියුටර් විවිධ පාඨමාලාවන් වලට යොමු වෙන දරුවෝ ඉන්නවා. කොටසක් විශ්වවිද්‍යාල වරම් ලබනවා. මෙන්න මේ තැනට අපේ දරුවන් පියවරෙන් පියවර ගමන් කරනවා. අම්මලා තාත්තලාත් උත්සාහ කරන්නේ හැම විටම දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. හොඳ අධ්‍යාපනයක් ලබා දීම කිසිදු වරදක් නැහැ. දක්ෂ දරුවෙක් බිහි කිරීම අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුව. ඒක හොඳයි. ඒ වුණත් ඒකේ අඩුවක් තියෙනවා. තමන්ගේ දරුවා විභාගයේ සමත් කරලා පියවරෙන් පියවර ඉස්සරහට යන එක දැනුමෙන් විතරක් දරුවෙක් වර්ධනය කිරීමක් ඒ තුලින් වෙන්නේ. නමුත් දරුවා ගුණධර්මයෙන් අනුන කෙනෙක්, ගුණවත් මිනිසෙක්, ධර්මානුකූල ජීවිතයක් ගත කරන මිනිසෙක් නිර්මාණය කරන්නට දෙමාපියනොත් එතරම් කැපවීමක් කරන්නේ නැහැ. දැන් අධ්‍යාපනයේ අරමුණ තමයි ත්‍රිවිධ අංශයක් දරුවෙකුගේ සංවර්ධනය කරන එක. ඒ ත්‍රිවිධ අංශය තමයි දැනුම, ආකල්ප, කුසලතා, ප්‍රජානන, ආවේදනික, මනෝචාලක කියලා හඳුන්වනවා. දැනුම, ආකල්ප, කුසලතා. එතකොට දරුවෙකුට දැනුම දෙන්න ඕන. විෂයානුබද්ධ දැනුමත්, ජීවිත දැනුමත්, මේ දෙකම. ඒ වගේම වැරදි ආකල්ප දරුවෙක් තුල තියෙනවා නම් අපි සලකන්න ඕන 3 දෙනෙක් ඉන්න ඕනේ, ගරු කරන්න ඕන 3 දෙනෙක්. ඒ 3 දෙනා තමයි අම්මයි, තාත්තයි, ඉගෙන ගන්න ගුරුවරයයි. මේ 3 දෙනාට දරුවෙක් හැටියට දුවේ පුතේ ඔබ ගරු කළ යුතුමයි. ඔබ හදන්න වඩන්න පෝෂණය කරන්න අපකප වෙච්ච ඔබේ අම්මා තාත්තා. සමහර දරුවෝ හදලා වඩලා පෝෂණය කළාට පස්සේ අහනවනේ අම්මලා අපි වෙනුවෙන් මොනවද කළා තියෙන්නේ කියලා. ඒ තැනට දරුවෝ පිරිහිලා වැටිලා තියෙනවා. අන්න ඒකට හේතුව තමයි දරුවා තුල මානව දයාව, මෛත්‍රිය, මේ ගුණධර්ම නැතිවීම. මේ ගුණධර්ම ටික තිබුණා නම් ඒ දරුවෙක් එතෙන්ට වැටෙන්නේ නැහැ. එහෙම අහන්නේ නැහැ. එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ අම්මලා තාත්තලාගෙන්. ඒ නිසා දරුවෙක් ගුණයෙන් අනුන කෙනෙක් වෙන්න ඕන. එතකොට අම්මට තාත්තට සලකන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට දරුවෙක් අධ්‍යාපනය ලබන්න පාසලට යනවා. ඒතර පාසලට ගියාම එතනදී අන්න ගුරුවරයා සැලකිල්ලට භාජනය කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න තරම් හදවත දියුණු වෙන්න ඕන. නමුත් එහෙම එකක් වර්තමානයේ තියෙනවද? ඔනෝක තමයි මෙතෙන්දි සලකා බලන්න ඕන. එතකොට දරුවා තුල වැරදි ආකල්ප තිබුණා නම් ඒ වැරදි ආකල්ප
නිවැරදි ආකල්ප බවට පරිවර්තනය කරන්න ඕන. අම්මට තාත්තට නොසලකන දරුවෙක් නම් සලකන්න පුරුදු කරන්න. ගුරුවරයාට ගරු නොකරන, ගුරුවරයාගේ අවවාද අනුශාසනා පිළිනොගන්න, ගුරුවරයාගේ වචනයට ගරු නොකරන කෙනෙක් නම් ඒ ගෞරවීය ස්වභාවය දරුවෙකු තුල ඇති කරන්න ඕන. අනික තමයි ආකල්පමය වෙනස. ඒ ආකල්පමය වෙනසත් එක්ක දරුවා තුල ඒ ගුණය ජීවිතය තුල ප්‍රායෝගික වශයෙන් වැඩෙන්න ඕන. ඒ ප්‍රායෝගික වශයෙන් වැඩුණොත් විතරයි කුසලතා කියන කොටස පරිපූර්ණ වෙන්නේ. නමුත් අද පාසලට යන දරුවෙක් තුල ඔය ත්‍රිවිධ අංශයෙන් මේ අංශ තුනම වර්ධනය වෙච්ච මනුෂ්‍යත්වය හඳුනන, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව දන්න, මෛත්‍රිය, මානව දයාව ගරු කරන දරුවන් කී දෙනෙක්ද බිහි වෙන්නේ අද පාසලෙන් එළියට එන දරුවන් අතරේ? පාසල තුල දරුවෙක්ගේ මේ ආකල්පයේ යම් ප්‍රමාණයකට තිබුණා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒ විශ්වවිද්‍යාල දරුවන් අතරේ කී දෙනෙක්ද ගුරුවරුන්ට ගරු කරන්නේ? දැන් විශ්වවිද්‍යාලෙ ගියත් ගුරුවරයාමයි. ගුරුවරයාගේ භූමිකාව ඒකමයි. විශ්වවිද්‍යාලය කියනකොට විශ්ව දැනුමක් ලබා ගන්න ස්ථානයක ගුණවත් බව වැඩි වෙන්න ඕනනේ. නමුත් ගුණවත් බව වෙනුවට ගුරුවරයා එද්දි දරුවෝ නැගිටිනවද? ගුරුවරයාට සලකනවද? ඒ නිසා මෙන්න මේ తত্ত্বය තියෙන්නේ විශ්වවිද්‍යාලයක කී දෙනෙක් අතරේද? එහෙනම් මෙන්න මෙතෙන්ට වැටෙන්නේ ඇයි? විශ්වවිද්‍යාලයට යන්නේ 2%ක 3%ක ප්‍රමාණයක්. එතකොට හොඳම දක්ෂ දරුවෝ ටිකනේ විශ්වවිද්‍යාල වලට තේරෙන්නේ. එතකොට ඒ අය තුල මේ යහපත් ආකල්පමය ලක්ෂණ නැත්තම් රට බාර ගන්න ඒ අය කොහොමද අනාගතේ රට බාර අරගෙන කටයුතු කරන්නේ? අම්මට තාත්තට සලකන්නේ නැති, ගුරුවරයෙකුට සලකන්නේ නැති මේ පිරිස අතරින් කොහොමද අපි යහපත් පිවිතුරු ජන සමාජයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා අපි අපේ දුවදරුවන් වෙනුවෙන්ම මේ ධර්මය ඔබේ ජීවිතයට එක් කරන්න තමයි බෞද්ධ ගුවන් විදුලිය ලොකු පරිශ්‍රමයක් දරන්නේ. ඔබ තුල මේ ආකල්පමය වෙනස ඇති කරලා ඔබ යන්නේන ගමන බිමනේදී, කතා බහේදී, ගරු කළ යුතු තැනදී, ගරු කළ යුත්තා කවුද කියලා තෝරා ගැනීමේදී අන්න එතෙන්දී ඔබ සැලකිලිමත් වීමක් අවශ්‍ය වෙනවා. අන්න ඒක තමයි බලාපොරොත්තුව. දරුවනේ බුද්ධ කාලයට ගියහම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ධර්මාන සමය තුලදී පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා තරුණ අය පැවිදි වුණා ගොඩාක්. මේ පැවිද්ද ලැබූ අය අතරේ එක එක්කෙනාගේ විවිධ චරිත. මේ විවිධ චරිත අතරේ සමහරු රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත වෙනස්. එක භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව කිසි දෙයක් රුස්සන්නේ නැහැ. බොහොම කේන්ති යනවා. කතා කරන්න බෑ. අවවාදයක් දෙන්න බෑ. යමක් අහන්න බෑ. කවුරුවක් පෙන්වන්න බෑ.
හැම වෙලාවෙම දැඩි කෝපසිතින් තමයි කටයුතු කරන්නේ. මේ කෝපය ක්‍රෝධය හිත තුල නලියමින් මේ භික්ෂුව ක්‍රියා කරන්නේ. දැන් මේක අනිත් හාමුදුරුවෝ මේ පිළිබඳව දැක්කා. දැකලා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අහවල් භික්ෂුව හැම වෙලාවෙම අන් අයට බනිනවා. අන් අයට දොස් කියනවා. මොනවත් කතා කරන්න බෑ. අවවාදයක් දෙන්න බෑ. යමක් අහන්න බෑ. දැඩි කෝපාවිෂ්ඨ ස්වභාවයෙන් තමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ඒ භික්ෂුවට එන්න කියන්නේ. ඒ භික්ෂුව ආවා බුදුහාමුදුරන්ගේ පණිවිඩයට. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට පාද නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා, ඇත්තද ඔබ දැඩි කෝපයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ? යමක් ඇහුවොත් ඒ අහන භික්ෂුවට බැන වදිනවා. යමක් කියන්න ගියොත් කියන භික්ෂුවට බැන වදිනවා. දැඩි කෝපයෙන් කටයුතු කරනවා. ඇත්තද මේක? බොරු කිව්වේ නෑ. එහෙමයි ස්වාමීනි, මට කෝපය පාලනය කරගන්න බෑ. කෝපය පාලනය කරගන්න බැරි නම් කොහොමද අපි ආධ්‍යාත්මික විමුක්තිය ලබන්නේ? ඒ නිසා මේක වහා සකස් කරගන්න ඕන. ඒ නිසා මේකෙන් අපි ආදර්ශයක් ගන්න ඕන. අපේ තරුණ ස්වාමීන් වහන්සේලා වේවා, තරුණ දුවල පුතාලා වේවා, තමා තුල දැඩි කෝපාවිෂ්ඨ බවක් නිතර ඇති වෙනවා නම් ඒකෙන් අන් අයට විපාකයක් ලැබෙනවාට වඩා ඒකෙන් නරක ප්‍රතිවිපාක අත්විඳින්නේ තමන්. ඒ නිසා තමන් මෙන්න මේ தত্ত্বය හඳුනා ගන්න ඕන. මේක හඳුනගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ තරහ, ඒ ක්‍රෝධය, ඒ වෛරය, ඒ පටිඝය පාලනය කරගන්න ඕන. හුඟා අයට මේක පාලනය කරගන්න බැරි නිසා තමයි බොහෝ අතපසු වීම, වැරදි සිද්ධ වෙන්නේ. ආවේගශීලී බව වැඩි වෙන්නේ. මේ ආවේගයත් එක්ක දරුණු තීරණ ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා මෙතන තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මෙතන සෙසු භික්ෂූන්ට මතක් කරනවා, මේ භික්ෂුව අද විතරක් නෙවෙයි, ඒ කාලෙත් එහෙමයි, අතීතෙත් එහෙමයි. අතීතයේ දැඩි කෝපයෙන් කටයුතු කළා. ඒ කෝපය ඒ වෙලාවේ සංසිඳෙව්වා. නැත්තම් මොහු අපාගත වෙනවා. දැන් මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙනවා. දැනුත් ඒ පුරුද්ද කරන කොටගෙන තමයි දැනුත් කෝපයෙන් කෝපාවිෂ්ඨ වෙලා කෑ ගහන්නේ. දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලෙත් අතීතෙත් ඔහොම හිටියා. හාමුදුරුවෝ ඒ පාර අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දෙන්න මොන කාලෙද ඒ හිටියේ? කොහොමද ඒ චරිත කතාව? ඕන්න බුදුරජාණන් වහන්සේ අතීත කතාව මෙතනදි පෙන්වලා දෙනවා. දඹදිව බ්‍රහ්මදත්ත කියලා පරපුරක් හිටියා. අපි දන්නවා ජාතක කතාව පටන් ගන්නකොට යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි කියලා පටන් ගන්නවා. මේක නිකන් ආවට ගියාට පුරුද්දට කියන වචනයක් නෙවෙයි. යට ගිය දවස එදා
බ්‍රහ්මදත්ත නම් පරපුරක් ඇත්තටම හිටියා. ඒ බ්‍රහ්මදත්ත පරපුරේ අය තාම ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාවේ ගිය දවසක බලා ගන්න පුළුවන් ඔබටත්. බ්‍රහ්මදත්ත මාලිගාවක් තවම තියෙනවා. තාමත් ඒ අය හඳුන්වන්නේ පරපුරේ අය බ්‍රහ්මදත්තල කියලා. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්මදත්ත පරපුර හිටියා. ඒ පරපුරේ එක දරුවෙක් මේ බ්‍රහ්මදත්ත රජුරවන්ට පුතෙක් හිටියා. මේ පුතාව සුදුසු වයස එනකොට පිටක් කළා තක්ෂිලාවට. මොකටද? අධ්‍යාපනය ලබන්න. ඒ කාලේ අධ්‍යාපනය ලබා දෙන්නේ අද වගේ නිදහස් අධ්‍යාපනය නැහැ. ඒ කාලේ ගෙවීම කරන්න ඕන. ඒකට කියනවා ගුරු පඬුරු දෙනවයි කියලා. ඉතින් තක්ෂිලාවට පිටක් කළා දිසාපාමොක් ආචාර්යතුමන් ළඟට. ඒ කාලේ දිසාපාමොක් ආචාර්යවරයා කියලා කියන්නේ බෝධිසත්වයෝ. බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලේ එක චරිතයක්. බෝසතාණන් වහන්සේ තමයි ආචාර්යවරයා. දිසාපාමොක් ඇදුරුතුමා. ඉතින් දැන් මේ කුමාරයා ගුරු පඬුරුත් අරගෙන දිසාපාමොක් ආචාර්යතුමා මුණ ගැහෙන්න ගියා. ගියාට පස්සේ වතගොත ඇහුවා. ඔබ කොහේ ඉඳලාද ආවේ? මං ආවේ බරණැස් නුවර. තොරතුරු විස්තර කිව්වා. ඊට පස්සේ ඇහුවා ගුරු පඬුරු ගෙනාවද? ඔව් ගෙනාවා. දැන් ඒ කාලේ ගෙවල ඉගෙන ගන්න අයට උදේ ඉඳලා හවස් වෙනකම් උගන්වනවා. ගෙවල ඉගෙන ගන්න අයට ගුරු පඬුරු දෙන අයට. තව දුප්පත් අය ඉන්නෝ ගෙවා ගන්න බැරි අය. ඒ අයටත් උගන්වනවා කොටසකට. ඒ අය දවල් දවසේ දරපලන ඒවා, උයන ඒවා, වතුර අදින ඒවා ඒව කරන්න ඕන. කරලා ඒගොල්ලන්ට උගන්වන්නේ රාත්‍රී කාලයේදී. හවසේ ඉඳලා රාත්‍රී වෙනකම්. ඒ දුප්පත් අය ගෙවන්නේ නැති කොටසට. දැන් මෙයා ගුරු පඬුරු ගෙනිච්චා. ඒ නිසා මේ දවල් දවසේ තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. අධ්‍යාපනය පටන් ගත්තා. හරිම දක්ෂ දරුවෙක්. මෙහෙම අධ්‍යාපනය ලබන ගමන් මේගොල්ලෝ දියනාන්න ගඟකට යන්න ඕන. එතකොට දිසාපාමොක් ඇදුරුතුමා ඉස්සරහින්ම යනවා. ශිෂ්‍යයෝ ටික පොලිමේ පිටිපස්සෙන් යනවා. මෙහෙම යද්දී එක දවසක් අම්ම කෙනෙක්, වයසක එක්කෙනෙක්, වයසක අම්ම කෙනෙක් තමන් නෙලාගත්ත අස්වැන්න, තල අස්වැන්න පැදුරක දාලා වේලනවා. අර ශිෂ්‍යයෝ ටිකේ අන්තිමටම ගිය ශිෂ්‍යයා මොකද කළේ? අනිත් අයට පේන්නේ නැහැ. ඇදුරුතුමත් ඉස්සරහා යන්නේ. ඒ නිසා මොකද කළේ? අර ආච්චි අම්මගේ අර තල පැදුරෙන් තල මිටක් අරගෙන කටට දාගත්තා, කට පුරව ගත්තා. දැන් කකා යනවා. දැන් මෙයාට නිකන් ලොකු වීරකමක් වගේ. අනිත් අය දන්නේ නැහැ. ඊට පස්සේ අර ආච්චි අම්මා දැක්කා. නමුත් ඉතින් පොඩි එවුන් බඩගින්නට වෙන්නේ නැති කියලා සද්ද නැතුව හිටියා. දෙවනි දවසේ ආපහු දැන් මේ නාන්න යනවා ගඟට. මෙයා යන්නේ අන්තිමට. දැන් දුවේ පුතේ දැන් මේ අයගේ මෙයාගේ හිතේ තියෙන්නේ නාන්න යන එකට වඩා අර තල පැදුර ගැන. අදත් තියේද දන්නේ නැහැ. ඇත්තටම යනකොට එදත්
තල වේලනවා. මෙයා මොකද කළේ? අනිත් අයට නොපෙනෙන්න හොරෙන් තල අහුරක් ගත්තා, කටේ දාගත්තා. දැන් ඒක කමින් තමයි යන්නේ. එයාට ලොකු වීරකමක් වගේ. අර ආච්චියම්ම දැක්කා. එදත් ඉවසුවා. කොල්ලු කමට කොල්ලා ඕක කරන්න නැති. කමක් නැහැ කියලා. තුන්වෙනි දවසේ යනවා. දැන් මේ තල එදත් වේලනවා. දැන් මේ ආච්චි අම්මා අද නම් මම මේකව අල්ල ගන්න ඕන තල හොරකමට ආවොත්. මේකේ වරදකාරය කොළුව නෙමෙයි. කොළුව හදන ගුරුවරයයි. ඒ නිසා බලමු අදත් මේ හොරකම කරයිද කියලා. ආච්චි අම්මා තලපැදුර ළඟ හිටියා. හැබැයි වෙන පැත්තක් බලාගෙන. වෙන පැත්තක් බලාගෙන හිටියේ මේ කොළුවා තල හොරකම් කරනවද කියලා බලා ගන්න ඕන නිසා. නොපෙනෙනෝ වගේ හිටියා. එදත් අර පිටිපස්සෙන් ආපු මේ කොළුවා මොකද කළේ? තල පැදුරෙන් තල අහුරක් ගත්තා. ගන්නකොට මෙදා මේ ආච්චි අම්මා අල්ලගත්තා. අල්ලගෙන කෑ ගැහුවා. කවුද මේ ළමයි හදන ගුරුවරයා? මේ ළමයි හරියට හදලා නැහැ. මේ ළමයි හදලා තියෙන්නේ හොරකම් කරන්න. හොරුබෝ කරන තැනක් මෙතන. ශිල්පය උගන්වන තැනක් නෙවෙයි. නිර්මාණය කළ තියෙන හොරු. ඒ නිසා මේ ගුරුවරයෙක් තමයි සම්පූර්ණ වරද කියලා ගුරුවරයට දොස් කියන්න පටන් ගත්තා. මේ ආච්චි අම්මා කෑ ගහනකොට දිසාපාමොක් ඇදුරුතුමා මොකද කියලා බලන්න ආපස්සට හැරුණා. මේක தත්ත්වයේ තේරුම් ගත්තා. අර ආච්චි අම්මා කියනවා මම පළවෙනි දවසේ හොරකම් කරනකොට මම හිතුවා ඔය ළමයි කමන්නේ ඔය තලමිටක් ගත්තට කියලා. නමුත් ඒ හොරකම දෙවෙනි දවසෙත් කළා. මං එදත් ඉවසගෙන හිටියා. අද තුන්වෙනි වතාවටයි මේ හොරකම කරන්නේ. ඒ නිසා මෙහෙම හොරකම් කරන්න පුරුදු කළොත් මහා මංකොල්ලකාරයෙක් විශාල ගම් පහරන හොරෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ගුරුවරයාගේ වගකීම තමයි මේ දරුවෝ හරියට හදන එක කියලා ආච්චියම්ම කෑ ගහන්න පටන් ගත්තා. දිසාපාමොක් ආචාර්යවරයා කිව්වා ඇවිල්ලා තව අර ළමයි දෙන්නෙකුට කිව්වා ඔය තල හොරකම් කර එකව අත් දෙකෙන් අල්ලලා දෙන්නේ අරගෙන එන්න කිව්වා මගේ ළඟට. තව එක්කෙනෙකුට කිව්වා ඔය තියෙන උණපතුරකුත් අරගෙන එන්න කිව්වා. උණපතුර ගෙනල්ලා දුන්නා ගුරුවරයාට. ගුරුවරයා මොකද කළේ මේ කොළුවට උණපතුර පෙන්නලා උණලීය පෙන්නලා කිව්වා පේනව නේද මගේ අතේ තියෙන එක කියලා ගැහුවා තද පහරක්. තවත් මේ හොරකම කරන්න බෑ. ඒ නිසා මේ හොරකම් කිරීම වහා නතර කළ යුතුයි. ඒ නිසා නතර කරන්න ඕන නිසා පහරක් දුන්නා. තව පහරක් ගැව්වා. තවත් පහරක් ගැව්වා. රිදුනා. හැබැයි කඳුලක් එළියට ආවේ නැහැ. මේ ළමයාගේ මේ කොළුවගේ ඇස් දෙකෙන් එක කඳුලක් එළියට ආවේ නැහැ. දැඩිව හිත දරදඬු කරගෙන හිතනවා මේ කොළුවා හරි. ඔයා මට අද ගැහුවනේ. ඔයා දන්නේ මගේ තියෙන තරම. මේ කොළුව හිතනවා මේ ආචාර්යව ගුරුවරයා ගැන. දිසාපාමොක් ඇදුරුතුමා ගැන මේ හිතන්නේ. මම ශිල්පය හදාරලා නැවතත් ගියාට පස්සේ බරණැස් නුවර රජ වෙන්නේ මං. මගේ පියා මට රජකම දෙනවා. නමුත් ඔයා ඒක දන්නේ නැහැ.
දැන් මේ හිතනෝ විතරයි. තදට හිතනෝ හිතින්. මම රජ වුණාට පස්සේ මට ගැහුව එකේ වාඩුව මං ගන්නවා. මම මේක අතාරින්නේ නැහැ. එතකන් ඔබ ඉඳී හොඳින්. හැබැයි මං රාජ්‍යත්වයේ ලබාගත්ත ගමම්ම ඔබට දෙන්නේ මරණීය දණ්ඩනයයි. හිස්ස ගසා දානෝ මගේ ඉදිරිපිටම. මේ තද කෝපය හිතේ තියාගෙන, මේ වෛරය හිතේ තියාගෙන ඔව් මොකද කළේ? අධ්‍යාපනය ලැබුවා. මොනවද ඉගෙන ගත්තේ? දුනු ශිල්පය, කඩු ශිල්පය, හස්ත ශිල්පය, අශ්ව ශිල්පය, සංගීතය, මේ වගේ විවිධ විෂයන් ඉගෙන ගත්තා. නිපුණත්වයටපත් වුණා. දක්ෂ ළමයි. ඒ නිසා ඊටාම හොඳින් ඉගෙන ගත්තා. හැබැයි වෛරය හිතේ තියෙනවා. කවදා හරි මම ඔබගෙන් පරිගන්නවා. මෙන්න මේ චේතනාව ඇතුව තමයි ඉගෙන ගත්තේ. අධ්‍යාපනය අවසන් කළා. අධ්‍යාපනය අවසන් කළ ගුරු පඬුරු දීලා මම යනවා කියලා ඔහු ගුරුවරයාට සමු දීලා ගියා බරණැස් නුවරට. බරණැස් නුවරට ගියාට පස්සේ තාත් ඇහුවා බරණැස් රජුරෝ ප්‍රඥාදත්ත රජු පුතේ හොඳට අධ්‍යාපනය ලැබුවද? ඔව් තාත්තේ. ඔබ අධ්‍යාපනය ලැබුවට බෑ. ඔබ ශිල්පය දක්වන්න ඕන. අනාගතේ වගකීමක් ඔබට දෙන්න නම්. නැත්තම් බෑ. ඒ නිසා මෙයා මොකද කළේ? ශිල්ප දක්වන්න පටන් ගත්තා. ධනු ශිල්පය, හස්ත ශිල්පය, අශ්ව ශිල්පය, මේ ශිල්ප දක්වන්න පටන් ගත්තා. පර්ෆෙක්ට්. තාම දක්ෂ ලෙස, සාර්ථක ලෙස මේ ශිල්ප දැක්වීම කළා. තාත්තා හරියට පැහැදුනා. තාත්තා මේ පැහැදිලා තීරණය කළා මගේ පුතාට අධ්‍යාපනය නිසි විදියට දීලා තියෙනවා දිසාපාමොක් ඇතුළුතුමා. ඔහුට කිසි අඩුපාඩුවක් නැහැ. ඔහු ඊටාම සුදුසුයි රජකමට. ඒ නිසා රාජ්‍යත්වය ඔහුට පැවරිය යුතුයි කියලා දැන් ඔහු තුරුණු වියේ ඉන්න කෙනෙක් රාජ්‍යත්වය පවරා දුන්නා. දැන් බරණැස් නුවර රජ කරන්නේ මේ තරුණ රජුරෝ පුතා. මෙහෙම ඉන්න කාලේ අර තාත්තා ටික කලකින් මිය ගියා. දැන් අර ඇදුරුතුමාගෙන් අධ්‍යාපනය ලබාගත්ත වෛරය ක්‍රෝධය හිත තුල පළපදියම් කරගත් මේ තරුණ රජුරෝ ඔහුගේ හිතේ පරිගැනීමේ චේතනාව. ඒ නිසා පණිවිඩකාරයෙක් අශ්වයෙකු පිට පණිවිඩකාරයෙක් එව්වා මේ තක්සිලාවට. ගුරුවරයාට එන්න කියලා කියන්න. මට නිසි විදියට අධ්‍යාපනය දුන්නා. මට බැරි වුණා ඒකට හරි උපහාරයක් දක්වන්න. ඒ නිසා ඒ උපහාරය දැක්වීම සඳහා ආරාධනා කරන්න කියලා කිව්වා. අර පණිවිඩකාරයට කිව්වා දිසාපාමොක් ඇදුරුතුමාට බරණැස් නුවරට එන්න කියලා. ඇදුරුතුමා බොහොම ඥානවන්තයි. බෝධිසත්වයෝනේ. දුරදිග දක්නා නුවණක් තියෙන කෙනෙක්. ඔහු දැක්ක ඔහුගේ නුවණින් ඔය මට කතා කරන්නේ ගරු සම්මාන සත්කාර ලබා දෙන්න නෙවෙයි. ඔය මට කතා කරන්නේ පණිවිඩේ වන්නේ
ආරාධනා එන්නේ මම ඔහුට එදා පහර දීලා ඔහුව හැදුවට ඔහු ඒක වරදවා තමයි තේරුම් ගත්තේ. ඔහු මගෙන් පරිගැනීම සඳහා මාව මරණයටපත් කිරීම සඳහා තමයි ඔය මට එන්න කියන්නේ. ඒ නිසා දුරදක්නා නුවණින් යුතු දිසාපාමොක් ඇදුරුතුමා බෝධිසත්වයෝ මේ ගමන ගියේ නෑ. හරි මං එන්නම් කියලා කිව්වට ගියේ නෑ. දැන් සෑහෙන කාලයක් ගත වුණා. අර තරහ රජුරුවන්ගේ ඔළුවේ තියෙනවා. නමුත් ඔහුට අවශ්‍ය ඔහු දැන් ටිකක් වයසට ගිහිල්ලා. තරුණකම ඉක්මී ගිහිල්ලා දැන්. සෑහෙන කලක් හොඳටම මහලුයි ඇදුරුතුමා. ඒ නිසා පලිගන්න ඕන ඇදුරුතුමා මැරෙන්න කලින් මට සැනසීමක් ලැබෙන්නේ ඇදුරුතුමාගෙන් පලිගත්ත දවසට. ඒ නිසා ආයි පණිවිඩයක් යවන්න ඕන කියලා හිතුවා. ඒ අනුව නැවතත් පණිවිඩයක් යවුවා ඇදුරුතුමාට එන්න කියලා කියන්න. නැත්තම් එක් කරගෙන එන්න අපහසු නම් මට අවශ්‍යයි උපහාර දක්වන්න මට දුන්නු ශිල්පයට. ඇදුරුතුමා කල්පනා කළා දැන් ඔහු තරුණකම ඉක්මී ගිහිල්ලා. දුවේ පුතේ අපි පිරිහෙන කාරණා තුනක් තියෙනවා. ඒවට කියනවා මදය කියලා. එකක් තමයි යොබ්බන මදය, තරුණ මදය. අනික තමයි ආරෝග්‍ය මදය. අනික තමයි ජීවන මදය. එතකොට යොබ්බන මදය කියලා කියන්නේ මම හැමදාම තරුණයි, මට හැමදාම ජව සම්පන්නකම තියෙනවයි කියන හැඟීම. මං වයසට යන්නේ නැහැ කියලා. වයසට යන එක ගැන හිතන්නේ නැහැ. යොබ්බන මදේ එකෙන් කෙනෙක් පිරිහෙනවා. එහෙනම් පුතේ ඔබ තුලත් තියෙන්න පුළුවන් තරුණකම තියෙන කාලේ මම වයසට යන්නේ මට හැමදාම තරුණකම තියෙනවා. ඒ නිසා මං අනිත් අය කියන දේවල් අහන්නේ නැහැ. අනිත් අයට ගරු කරන්නේ නැහැ. අනිත් අය විවචනය පිළිපදින්නේ නැහැ කියන හැඟීම ඇති කරගන්න එපා. දෙවැනි කාරණේ තමයි ආරෝග්‍ය මදය. ඒ කියන්නේ නිරෝගීකම. ඒකත් පිරිහීමේ ලක්ෂණයක්. මේ මදේනොත් පිරියනවා. ඒ කොහොමද? මම ලෙඩ වෙන්නේ නැහැ. සමහරු කියන්නේ මම බෙහෙත් පෙත්තක්වත් මේ දක්වා බීලා නැහැ. ඔය වගේ තියෙනවා. මං වෙලාවට ව්‍යායාම කරනවා. ඒ නිසා මට ලෙඩ නැහැ. ඔන්න ඔය වගේ මදයක් ඇති වෙනවා. ආරෝග්‍ය මදය. මේකත් පිරිහීමේ ලක්ෂණයක්. මොකද ලෙඩ නොවන කෙනෙක් ලෝකේ නැහැ. ඕක හිතන්නේ නැහැ. තුන්වෙනි කාරණේ තමයි ජීවන මදය. එතකොට මම මැරෙන කෙනෙක් නෙවෙයි. මරණය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. නමුත් තරුණ කාලේ තමයි මේව හිතන්න ඕන. තරුණ කාලේ තමයි මනසට ජවය තියෙන්නේ. ශක්තිය තියෙන්නේ. හිතන්න පුළුවන් වෙන්නේ. හොඳ පැත්තට හැරෙන්න ඕන මේ කාලේ. නමුත් සමහරු බොහෝ අය ඒ පිළිබඳව හිතන්නේ නැහැ. මේ වයින් මත් වෙනවා. දැන් ගුරුවරයා දැන් දිසාපාමොක් ආචාර්යවරයා දැන් වයෝවෘද්ධයි. රජුරෝ දැන් යෝන් විය ඉක්මවා තියෙනවා. ඒ නිසා දැන් ඔහුට යමක් කිව්වොත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔහුගේ හිතේ වෛරය තාම ඉවරුනේ නැහැ. දිසාපාමොක් ඇදුරුතුමා කල්පනා කළා මම යන්න ඕන මේ රජුරෝ බලන්න. රජතුමා බලන්න ගියා. ගියාට පස්සේ මාලිගාවේ දොරටුවේදී මේ අහවල් කෙනා මම තමයි දිසාපාමොක් ආචාර්යතුමා.
මම තමයි මේ රජුරවන්ට අධ්‍යාපනය ලබා දුන්නේ. මට එන්න කියලා පිට පණිවිඩ ආවා. ඒ නිසා තමයි රජතුමා බැහැ දකින්න ආවේ. මේ දැනගත්ත ගමන් රජුරෝ අනකලා වහාම ඔහුව ගැට ගහලා මංචු දාලා මාලිගාවට ඇදගෙන එන්න. මේ වයෝ වෘද්ධ දිසාපාමොක් ඇදුරුතුමා මේ විදියට මාංචු දාලා මොකද කළේ? මාලිගාවට ගෙනාවා. ගෙනල්ලා රජුරුන්ගේ ඉස්සරහට කියනවා එදා මං තලාහුරක් ගත්තු වෙලාවේ ඔබ තමයි මට පහර දුන්නේ. එදා මං ඉවසගෙන හිටියා. මට අද හොඳට උපහාර දක්වන්න පුළුවන්. ඒ තමයි මං අද පලිගන්න දවස. මම නියම කරනවා මගේ ඉදිරිපිට මේ දිසාපාමොක් ඇදුරුතුමාගේ හිස ගසා දමන්න කියලා. අර දිසාපාමොක් ගුරුවරයා ඉල්ලීමක් කරනවා. මගේ හිස ගසා දැම්මට කමක් නැහැ. මට අවසානයේ ඉල්ලීමක් ඔබගෙන් කරන්න තියෙන වචනයක් ප්‍රකාශ කරන්න තියෙනවා. මට ඒකට අවස්ථාව දෙන්න. අර රජුරෝ කියනෝ නෑ, කිසිම අවස්ථාවක් ඔබට නෑ. ඔබට තියෙන්නේ ඉරණම මරණය විතරයි. ඒ නිසා හිස ගසා දැමීම මේ වෙලාවේ අනිවාර්යයි. නමුත් එතන ඉන්න රජතුමාගේ පුරෝහිත බමුණු උපදේශකයෝ කියනවා රජතුමනි, මොහු වයෝ වෘද්ධ කෙනෙක්. මොහුට කළ හැකි කිසිවක් නැහැ. ඒ නිසා ඔබගේ ආචාර්යවරයා හිසගසා දැමීමට පෙර ඔහුට අවසාන වචනයක් කියන්න ඉල්ලනවා. ඒකට අවස්ථාව දෙන්න කිව්වා. දිසාපාමොක් ඇදුරුතුමා මොකද කළේ? ඔන්න ඔහුගේ හඬ අවදි කළා. ඔහු ප්‍රකාශ කරනවා, මහරජතුමනි, මම ඔබට එදා අධ්‍යාපනය ලබා දුන්නා. ඔබ එදා අර ආච්චි අම්මගේ පැදුරෙන් තල හොරකම් කළ වෙලාවේ මම නිශ්ශබ්දව හිටියනම්, එදා මන් දඬුවම් නොදුන්න නම් ඔබ මේ හොරකම දිගටම කළා මං පහරන හොරෙක් බවට පත් වෙනවා. මහා දාමරික හොරෙක් වෙනවා. ඔබ හොඳ ශිෂ්‍යයෙක් වෙන්නේ නැහැ. මේ හොරකම දිගින් දිගටම කරන්න යාමෙන් ඔබේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. සමහර විට හොරකමට යාමෙන් ඔබට දරුණු ප්‍රහාරයක් එල්ල වෙලා ඔබේ ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්කමක් තිබුණා. නමුත් ඒ සියල්ලම වළකලා ඔබට දඬුවම් කළා. ඔබ යහමගට ගත්තමන්. ඔබ යහමගට ගත්ත නිසා තමයි ඔබ නිසි ලෙස අධ්‍යාපනය ලැබුවේ. ශිල්පය හොඳින් ප්‍රගුණ කළේ. මේ ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලය නිසා තමයි ඔබට පුළුවන් වුණේ පිය මහ රජතුමාගේ ආශිර්වාදය ඔහුගේ හිත දිනා ගන්න. ඒ නිසා තමයි ඔබට රජකම ලැබුණේ. එහෙනම් ඔබට රජකම උරුම වුණේ එදා මන් දඬුවම් කළා හදපු නිසා. මෙහෙම ප්‍රකාශ කළා කියනවා. එහෙනම් දැන් මම ප්‍රකාශ කළ ඉවරයි මගේ අවසාන ඉල්ලීම. දැන් මම ඝාතනය කරාට කමක් නැහැ කියලා. එතන අහගෙන හිටපු පුරෝහිත බමුණෝ උපදේශකයෝ රජුරුවන්ගේ මහරජතුමනි, මේ ඇදුරුතුමා කියන දේ සත්‍යයක්. ඔහුගේ ප්‍රකාශයට අනුව ඔබ අධ්‍යාපනයේ ලබන කාලේ එදා ඔබ තල හොරකම් කරන වෙලාවේ ඔබට දඬුවම් නොදුන්නා නම් ඔබ අද රජපුටුවේ වාඩි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇදුරුතුමාට අබේ දාණය දෙන්න. රජුරුවන්ගේ හිත කනස්සල්ලටපත් වුණා. කඩා වැටුණා. ඇත්ත නෙන්නම්
මම එදා මට දඬුවම් දීලා මාව හොඳ තැනට මේ ගුරුවරයා නොගත්තනම් අද මං මෙතන නැහැ. සමහරට මහා හොරමුලක නායකයෙක් වෙන්න තිබුණා. එහෙම නැත්තම් මහපාරක මැරෙන්න ඉඩ තිබුණා. නමුත් ගුරුවරයා නිසා තමයි අද මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා රාජාසනින් බැහැලා දුවල ඇවිල්ලා රජතුමාගේ දෙපා මත හිස තබා වැඳ නමස්කාර කොට සමාව ඇද සිටියා. පස්සේ ගුරුවරයාගෙන් ඉල්ලීමක් කළා. ආචාර්යතුමනි, මං ඔබට ණය ගැති. මම ජීවිතාන්තය දක්වා ඔබට සලකනවා. ඒ නිසා බරණැස් නුවරින් වෙන කොහෙටවත් යන්න එපා. අවශ්‍ය කරන ගේ දොර සියල්ලම ඔබට මා පිරිනමනවා. අවශ්‍ය සියලු සැලකිලි සත්කාර සම්මාන කරනවා. ඒ නිසා ජීවිත කාලය පුරාම මන් සලකනවායි කියලා අර දිසාපාමොක් ආචාර්යතුමාට බරණැස් නුවර නවාතැන් පහසුකම් අවශ්‍ය කරන සේවකයෝ සැලකිලි සත්කාර සියල්ලම කළා. එතුමා මිය යන තෙක්ම එතුමා මිය ගොස් මේ ගුණවත් පුද්ගලයා නැත්තම් බෝසතාණන් වහන්සේ එතනින් චුතව ගොස් තුසිත දෙව්ලොව උපත ලැබුවා. එහෙනම් දරුවනේ අද කාලේ දරුවෙකුට දඬුවම් කරන්න ගුරුවරයෙක් ගියොත් සමහර පාසල්වල අපට පේනවා වරදකට දඬුවම් කළාම ළමයි ගිහිල්ලා ගෙදර කියනවා. අම්මට තාත්තට කිව්වහම අම්මා තාත්තා මේ ගැන කිසි තැකීමක් නැහැ. ළමයා කියන එක විතරක් අහලා ඉස්කෝලේට නැත්තම් පාසලට දුවගෙන එන්නේ මහා අරගල කරුවෝ වාගේ. ඇවිල්ලා ප්‍රින්සිපල්ට බැන වැදලා, ගුරුවරුන්ට බැන වැදිලා, ගුරුවරුන්ට ගහලා ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. නමුත් අපි දඬුවම අනුමත කරන්නේ නැහැ. හැබැයි අතින් පයින් ගහන දඬුවම් අනුමත කරන්න බෑ. අතින් පහර දීම, පයින් පහර දීම. නමුත් වේවැලකින් පහර දෙයි. දරුවෙකු වරදක් කළාම ඒ වරදට දඬුවම දීලා හදාගත්තොත් විතරයි ඒ දරුවා නිසිතැනටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ වත්මන් දුවා දරුවන්ට මෙයින් දෙන පණිවිඩය ඔබේ ගුරුවරයා ඔබට අම්මා තාත්තා වගේ. ඒ නිසා ඒ ගුරුවරයා ඔබට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ, වරදට දඬුවම් දෙන්නේ ඔබ හදාගන්න මිස ඔබ අයහපත් තැනකටපත් කරන්න නෙවෙයි. ඒක තේරුම් ගන්න අපේ දුවල පුතාලා. තේරුම් අරගෙන පාසල් අධ්‍යාපනය ලබන කාලේ වේවා, උසස් අධ්‍යාපනය ලබන කාලේ වේවා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවත් ඔබට ගුරුවරයෙක් අවවාදයක් කළොත්, අනුශාසනාවක් කළොත් ඒක හිස්මුදනින් පිළිගෙන ඒ අනුව කටයුතු කරන්න. එය ඔබේ සමස්ත ජීවිතයම ගොඩ යන නැත්තම් සමස්ත ජීවිතයම සුඛිත මුදිත වීමට බලපාන කාරණයක් බව තේරුම් ගන්න. ඒ නිසා අද මේ අම්මට තාත්තට සලකන්න, ගරු කරන, ගුරුවරයාගේ අවවාද අනුශාසනා පිළිගන්නා දරුවෙක්, තරුණ දුවෙක්, පුතෙක් නිර්මාණය කිරීමට මේ බණපදය ඔබේ ජීවිතයට ඉවහල් කරගන්න. අන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අම්මා තාත්තට එරෙහිවීමත්, ගුරුවරයාට එරෙහිවීමත් කරන්න එපා. ගුරුවරයෙක් ඔබේ ජීවිතය සකස් කිරීමට ක්‍රියා කරනවා මිස ඔබේ ජීවිතය අඳුරු අගාධයට ඇත දැමීමට කටයුතු කරන්නේ නැහැ. ඒක තේරුම් අරන් තරුණ දුවල පුතාලා කටයුතු කළොත් ඔබේ ජීවිතය වාසනාවන්ත යහපත් තැනකටපත් වෙනවාට කිසිදු සැකයක් නැහැ. එවැනි ජීවිතයක් නිර්මාණය කරගන්නට අපේ දුවල පුතාලට මේ බණපදය ශක්තියක්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද
මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයේගෙන කටයුතු කළේ කැකිරාව කාගම අංක 1 ඇල මේ ලිපිනේ පදිංචි ඩී.ජී. ඩිංගිරිමණිකේ මහත්මයයි. ඒ වගේම නිලූපා චතුරංගි, මැලේසියාවේ රැකියාවේ නියුතු අජිත් බණ්ඩාර, මහියංගනේ සඳබෝපුර පදිංචි ජීවනී පුෂ්ප කුමාරි යන දුවා දරුවන් එකතු වෙලා තමයි මේ උදාරතර පින්කම සිද්ධ කළේ. අරමුණු අතරේ තියෙනවා මා මුලිනුත් සඳහන් කළා 2018 ජූලි 24 වන දින පරලෝසපත් ඒ.එම්. ඩිංගිරිමණිකා මෑණියන්ට මීට වසර 29කට ඉහතදී පරලෝසපත් ජයසේන කැප්පිටිපොළ පියාණන්ට මීට වසර 33කට ඉහතදී පරලෝසපත් ආර්.එම්.බී. හේරත් පියාණන්ට ඩී.ජී. ටිකිරියප්පෝ පියාණන්ට එම්.ජී. මණික්කාමි මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා 2022 මැයි මාස 15 වන දින උපන් දිනයේ සමරන ඩී.ජී. ඩිංගිරිමණිකේ මෑණියන්ට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ ප්‍රාර්ථනා කරනවා. නිලූපා චතුරංගී ගර්භණී මවටත් 2022 ජුනි 14 වන දින මෙලොව එළිය දැකීමට නියමිත සිඟිති දිනයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් උදා වේවා. සැපවත් දරු උපතක් වේවා. නිරෝගීමත් දරු උපත සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. වාසනාවන්ත පුණ්‍යවන්ත භාග්‍යවන්ත දරුවෙකු බිහි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ඩී.ජී. ඩිංගිරිමණිකේ අජිත් බණ්ඩාර නිලූපා චතුරංගී ඇතුළු පවුලේ සැමටත් ධම්මික රිටිගහ කුඹුර ජීවනී පුෂ්ප කුමාරි අබිසෙස් රිටිගහ කුඹුර පුතණුවන් ඇතුළු ආරේ රාජපක්ෂ මෑණියන් ඇතුළු පවුලේ සැමටත් සමන්ත බණ්ඩාර සෞම්‍යා විනෝදනී දියණිවරු තිදෙනා ඇතුළු පවුලේ සැමටත් බන්දුල ජයලත් අනෝමා කුමාරි පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දැක්වූ සහ එම පවුල්වල සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සහ මෙම පින්කම් දැකබලා අනුමෝදන් සතුටට පත්වන සියලු පින්වතුන්ටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය සඳහා මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්වතුන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, බෞද්ධ කුවන් විදුලිය සුපින්මත් ඔබේ ජීවිතය ප්‍රඥාවෙන් ආලෝකමත් කරනු පිණිස ගෙනෙන ප්‍රඥා ප්‍රදීප දේශනා මාලාවේ මේ සතියේ දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. අදත් දේශනාව පවත්වා වදාළ දෙහිවල නැතිමාල රූපසිංහ මාවතේ පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් යඩිත ලබන සතියේත්
මීළඟ ප්‍රඥා ප්‍රදීප දේශනාවෙන් ඔබ හමුවන බලාපොරොත්තු වෙන දේශනාව නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ හැම දිනකටම තෙරුවන් සරණ වේවා.